ආයුබෝවන් දුවේ පුතේ ඔබ එක්ව සිටින්නේ රජරට ගුවන් විදුලියත් එක්ක. රජරට ගුවන් විදුලිය මේ ව්‍යසනකාරී මොහොතේදී ගෙදර ඉන්න අපේ දූලා පුතාලගේ අධ්‍යාපනික අවකාශය පුරවන්නට වැඩසටහන් මාලාවක් ඊයේ සිට ආරම්භ කළා. සිප් සවිය රේඩියෝ තක්සලාව නමින්. ඔබ එක් වෙලා ඉන්නේ අද දවසේ සිප් සවිය රේඩියෝ තක්සලාවේ දෙවනි කාලච්ඡේදයේ සමග. රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරයක් විදිහට COVID-19 කොරෝනා වෛරසය විසින් අහුරාලනු ලැබූ අපේ රජරට ගුවන් කලාපයේ ආසන්න විභාග අපේක්ෂිත සුවහස් සිසු කැලගේ අධ්‍යාපනික අවකාශය පුරවන්නට, එලිපෙහෙලි කරන්නට, අත්වලක්වන්නට අපි ඔබට තිලින කරන වැඩසටහන් මාලාවේ දෙවනි දවසේ දෙවනි කාලච්ඡේදය ආරම්භ කරන්නට සූදානම. දෙවනි කාලච්ඡේදයේදී අපි කල්පනා කළා අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින දූල පුතාලා වෙනුවෙන් අපේ ගුවන් කාලය වෙන් කරන්නට. ඊයේ දවසෙත් අපි අපොස සාමාන්‍ය පෙළ දූල පුතාලා වෙනුවෙන් කාලච්ඡේද දෙකක් වෙන් කළා. අද දවසේ මේ කාලච්ඡේදය වෙන් වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන්ගේ සිංහල විෂය සම්බන්ධ දැනුම පෝෂණය කරන්නට. අද දවසේදීත් මේ කාලච්ඡේදයේ සම්පත්දායකත්වයේ සඳහා රජරට ගුවන් විදුලිය සෙනෙහසින් යුතුව ආරාධනා කරනු ලැබුවේ ප්‍රවීණ සිංහල දේශකවරයෙකුට දැනට පනරලැව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාරව කටයුතු කරන ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකුට ලෙසත් කටයුතු කරන සාමාන්‍ය පෙළ උසස් පෙළ විෂය සම්පත්දායක ගුරුවරයෙකු ලෙස මේ ප්‍රදේශයේ පුරා සැරිසරමින් දරුවන්ගේ සිංහල විෂය දැනුම පෝෂණය කරන සිංහල විෂය පිළිබඳ ප්‍රවීණ දේශක සුගත් නයනානන්ද මහතා අදත් මැදිරියට පැමිණලා සිටිනවා. ආයිබෝන් සුගත්. අපි එහෙමනම් දුවේ පුතේ පැන්සලක් පොතක් පෑනක් ළඟට අරගෙන ඔබේ සිංහල දැනුම රසවත්ව දැනගන්නට විඳ දරා ගන්නට ඒ දැනුමින් පෝෂණය වන්නට රජරට ගුවන් විදුලිය සුසර කරලා ඒ අසල රැඳී සිටින ලෙස ආරාධනා කරමින් සුගත් සර්ට අපි මෙතෙන් පටන් බාර කරනවා ඔබ සමග සම්බන්ධ වන්නට. ආයුබෝවන් දුවේ පුතේ අදත් ඔයගොල්ලෝ බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ සිප් සවිය රේඩියෝ තක්සලාව. රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරය වෙනුවෙන් මේ අවස්ථාවේදී අතිභයානක කොරෝනා වෛරසය විසින් අහුරාලනු ලැබූ අපගේ අධ්‍යාපන අවකාශයන් කෙසේ හෝ විවර කරන්නට මාවතක් විවෘත කර දෙන සමාජ සත්කාරක ව්‍යාපෘතිය රජරට ගුවන් විදුලිය විසින් දියත් කරනු ලබන සිප් සවිය. ඉතින් මේ වැඩසටහන් මාලාවේ අද දවසේ මේ කාලච්ඡේදය වෙන් වෙන්නේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න සිසු දරු දැරියන් වෙනුවෙන්. ඉතින් මම හිතුවා මේ ගුවන් කාලයේ අවකාශය දරුවන් වෙනුවෙන් වෙන් කරලා තියෙන වෙලාවේ මේ වැඩසටහනේ ප්‍රතිලාභය හුදෙක් සාමාන්‍ය පෙළ දරුවන්ට විතරක් නෙමෙයි මේ වෙනකොට නිවෙස් වලට වෙලා බොහොම විවේකීව කටයුතු කරන උසස් පෙළ දරුදැරියන් වෙනුවෙනුත් වෙන් වෙච්ච පාඩමක් අද දවසේ මේ කාලච්ඡේදය තුල කතා කරන්න. ඇත්තටම මේ මම අද දවස වෙන් කරන්නේ ප්‍රධාන වශයෙන් සාමාන්‍ය පෙළ 10 11 ශ්‍රේණි දරුදැරියන්ට උනාට මේ ඉඩකඩ මේ අවකාශය ශ්‍රවණය කරන උසස් පෙළ දරුවන්ටත් මේක අතිශයින් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ නිසා අපි සවිය රේඩියෝ තක්සලාව සඳහා ශ්‍රවණය කරන සියලුම දරුදැරියන්ට මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. ඔබ සූදානම් වෙන්න. මම අද කතා කරන්න සූදානම් වෙන්නේ ගුත්තිල කාව්‍ය සම්බන්ධයෙන්. ගුත්තිල කාව්‍ය අපිට සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ සඳහාත් නිර්දිෂ්ට සාහිත්‍ය ග්‍රන්ථයක්. ඊයේ දවසේ අපි කතා කරේ කෙටි කතා සංග්‍රහය පිළිබඳව. ඉතින් අද මම සූදානම් වෙනවා ගුත්තිල කාව්‍ය පිළිබඳව පුංචි කතා බහක් ඔබත් එක්ක නිරත වෙන්න මේ ගුවන් කාලය තුල. ඒ නිසා දරුවෝ ඉන්නවනම් මේ ගුවන් විදුලිය ඉස්සරහා මම යෝජනා කරනවා 10 11 ශ්‍රේණි දරුවන්ට ඔබේ සිංහල සාහිත්‍ය සංග්‍රහය පොත අතට ගත්තොත් වඩා යෝග්‍ය වෙයි. ඒ වගේම උසස් පෙළ දරුවෝ ඔබට මේ වෙනකොට ඔබේ අතේ තිබෙනවා ගුත්තිල කාව්‍ය ග්‍රන්ථය, නිර්දිෂ්ට ග්‍රන්ථය. ඒක අතට ගන්න
උසස් පෙළ සඳහා නිර්දිෂ්ට වෙලා තියෙනවා ගුත්තිල කාව්‍යයේ පද්‍ය 511න් 91 සිට 317 දක්වා කවි. ඒ වගේම සාමාන්‍ය පෙළට නිර්දිෂ්ටව තිබෙනවා 277 සිට 310 දක්වා පද්‍ය ටික. ඉතින් මේ පද්‍ය කොටස හරහා අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග අපේක්ෂිත දරුදැරියන්ට කිසියම් දැනුමක් සම්ප්‍රේෂණය කරන්නටයි මේ අවස්ථාවේදී උත්සාහ කරන්න. ඉතින් අපි ගුත්තිල කාව්‍ය පිළිබඳව හැඳින්වීමකට ගියොත් ගුත්තිල කාව්‍ය පිළිබඳව පසුබිම් තොරතුරු පිළිබඳ විග්‍රහයකට ගියොත් සිංහල කාව්‍ය සම්ප්‍රදායේ ඔබ දන්නවා කෝට්ටේ යුගය තමයි ස්වර්ණමය යුගය විදිහට අපි හඳුන්වන්නේ. එතකොට කිසියම් යුගයක් ස්වර්ණමය යුගයක් බවට පත්වීමට බලපාන ප්‍රධානම හේතු සාධකය තමයි ඒ කාලවකවානුව ඇතුලේ ලියවෙන සාහිත්‍ය ප්‍රභේදයන් මොනවද කියන එක සහ එම සාහිත්‍ය ප්‍රභේදයන් වල තිබෙන සාහිත්‍යමය අගය කොපමණද කියන එක. ඉතින් එහෙම ගත්තාම අනුරාධපුර පොළොන්නරු ආදී විවිධ යුග පසු කරගෙන එන සිංහල සාහිත්‍ය කෝට්ටේ යුගයේ වෙනවට ඊටාම දියුණු මට්ටමකට පැමිණෙනවා. දියුණු වන්නේ හුදෙක් ප්‍රමාණාත්මක වශයෙන් පමණක් නොමේ ගුණාත්මක වශයෙන්ුත් කිසියම් ආකාරයකට දියුණුවක් අපිට දක්න ලැබෙනවා කෝට්ටේ යුගයේ තුල කෝට්ටේ සාහිත්‍ය භාවිතාව තුල. ඒ අතරතුරෙන් කෝට්ටේ යුගයේ බොහොම දීප්තිමත් කවියෙක් කාව්‍යකරණයේ නියුක්ත වෙච්ච හිමිනමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෑත්තෑවේ හිමියන්. ඉතින් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනා කළේ ගුත්තිල ජාතකය පදනම් කරගෙන. පද්‍ය 511කින් සමන්විත ගුත්තිල කාව්‍ය රචනා කිරීම සඳහා ආරාධනා කරන ලද්දේ සිරි පැරකුම්බා රජුට සේවය කළ අගමැතිවරයෙක් වෙච්ච සලාවත ජයපාල මැතිදුන් විදිහට තමයි සාහිත්‍ය ඉතිහාසයේදී අපිට සඳහන් වෙන්නේ. පද්‍ය 511කින් සමන්විත ගුත්තිල කාව්‍ය රචනා කිරීම සඳහා ඇත්තටම එක් වකවානුව තුල කෝට්ටේ සාහිත්‍ය යුගයේ දියුණුවෙන් දියුණුවට පත්වීමට බලපාන ලද ප්‍රධානම සාධකයක් තමයි රාජ්‍ය අනුග්‍රහය ලැබීම සාහිත්‍යයට. ඒ කියන්නේ කිසියම් රටක රජතුමා පාලකයා සාහිත්‍යයට දරන කැමැත්ත රුචිකත්වය කොයිතරම්ද කියනවනම් ඒක තමයි නිදහස් සාහිත්‍යයක් නිර්මාණය වීමට බලපාන ප්‍රධානම සාධකයේ බවට පත්වෙන්නේ. ඉතින් සාහිත්‍යකරුවන්ට නිදහසේ ස්වකීය සාහිත්‍යමය භාවිතාවේ නියැලෙන්නට හේතු සාධකයක් වෙනවා රටේ රජතුමා සාහිත්‍යයට දක්වන උනන්දුව. ඉතින් සවැනි පැරකුම්බා රජු එහෙම නැත්නම් අපි හඳුන්වන 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ යුගයේ රාජ්‍ය කරන ලද රජතුමා ඔහු මේ සාහිත්‍ය ශාස්ත්‍රයට දුන්නු අගය වටිනාකම නිසා තමයි මේ බඳු විශිෂ්ට සාහිත්‍ය කෘති බිහිවීම හරහා කෝට්ටේ යුගයේ කෝට්ටේ සාහිත්‍ය යුගයේ බොහොම අද්විතීය සාහිත්‍ය යුගයක් බවට පත්වන්නට හේතු සාධකේ උනේ. ඉතින් ඒ යුගයේ ලියවෙච්ච විශිෂ්ටතම කාව්‍ය කෘතියක් ගුත්තිල කාව්‍ය. මේ ගුත්තිල කාව්‍යයෙන් කවි 34ක් තියෙනවා සාමාන්‍ය පෙළ සඳහා නිර්දිෂ්ටව. ඒ වගේම උසස් පෙළ සඳහා කවි 226කට ආසන්න ප්‍රමාණයක් නිර්දිෂ්ටව තිබෙනවා. ඉතින් මේ ගුත්තිල කාව්‍ය සම්බන්ධයෙන් අපි කතා කරනකොට ගුත්තිල කාව්‍යයේ විවිධාකාර ශාස්ත්‍රයන් තියෙනවා අපිට ඉගෙන ගන්න. ගුත්තිල කාව්‍යයේ තියෙනවා විවිධ පැතිකඩයන් අපිට ඉගෙන ගන්න. ඉතින් මම අද සූදානම් වෙනවා මේ ගුත්තිල කාව්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට මේ ගුත්තිල කාව්‍ය රචකයා කොයි විදිහටද මේ ගුත්තිලේ විරිත් භාවිතය කරලා තියෙන්නේ කියන. ඒ කියන්නේ ඔබ දන්නවා විරිත කියලා කියනකොට මේක ශබ්දාලංකාර විදිහක්. එතකොට කවියක ශබ්ද රසය දියුණු කරන ශබ්ද රසය ඇති කරන ප්‍රධානම ශබ්දාලංකාර විදි 4ක් ගැන අපි සාහිත්‍ය විචාරයේදී නැත්තම් සාහිත්‍ය රසවින්දනයේදී කතා කරමු. එකක් තමයි විරිත කියන්නේ. විරිත කියලා කියන්නේ මාත්‍රා නියමය. මාත්‍රා
නිවැරදිව ගලපන විදිහට තමයි අපි කියන්නේ විරිත කියන්නේ. එතකොට විරිත, රිද්මය, එලිවැට, අනුප්‍රාසය. එලිවැට හේවත් එලිසමය, අනුප්‍රාසය කියන මෙන්න මේ සතරවිධ කාව්‍ය අලංකාරයන් කවියක ශබ්ද රසය ඇති කරවන්නට හේතු සාධක වෙනවා. ඉතින් මේකෙන් මේ විරිත කියලා කියනකොට විරිත මං ආයි පාරක් කියනවා විරිත කියන්නේ මාත්‍රා නියමය. එතකොට මාත්‍රා කිව්වහම මාත්‍රා කියන්නේ මොනවද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හඳුන්වන මේ ඡන්දස් අලංකාරයේදී මාත්‍රා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ලඝු මාත්‍රා. එහෙම නැත්නම් කෙටි මාත්‍රා කියන එක. දෙවෙනි එක ගුරු මාත්‍රා. නැත්නම් දීර්ඝ මාත්‍රා කියන එක. එතකොට ඔබ දන්නවා ඔබ ස්වර පිළිබඳව ඉගෙනගෙන තියෙන අක්ෂර මාලාවේ කෙටි ස්වර දීර්ඝ ස්වර තියෙනවා. නැත්නම් රස්ව ස්වර දීර්ඝ ස්වර කියලා කියනවා. එතකොට මේ කෙටිව හැඬවෙන අකුරු තමයි අපි හඳුන්වන්නේ ලඝු මාත්‍රා කියන. දැන් අ කියන ස්වරය ගත්තොත් මේක ලඝු මාත්‍රාවක්. ආ කියන ස්වරය ගත්තොත් අයන්න වගේ දෙගුණයක් වෙලාව යනවා ආ කියන ස්වරයට. එතකොට ඒක ගුරු මාත්‍රාවක් වෙනවා. එතකොට විරිතක අගය ගත්තහම මාත්‍රාවක අගය ගත්තහම ලඝු මාත්‍රාවක අගය 1යි කියලා අපි සඳහන් කරන්නේ. ගුරු මාත්‍රාවක අගය 2යි කියලා සඳහන් කරනවා. එතකොට ලඝු සහ ගුරු මාත්‍රාවක එකතුව 3ක් වෙනවා. අගය 3ක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අමර කියලා අකුරු 3ක වචනයක් ගත්තොත් අමර කියන අකුරු 3 තියෙන අමර කියන අකුරු ත්‍රිත්වය. එතකොට අ කියනකොට කෙටි, ම කියනකොට කෙටි, ර කියනකොට කෙටි. එතකොට කෙටි මාත්‍රා 3ක්, මාත්‍රා 3 එකතුව 3යි. ඒ වගේම තමයි ගුරු මාත්‍රා දීර්ඝව හැඬවෙනීම. අපි හිතමු අපි නමක් කියනවා මේධාවී කියලා. එතකොට මේ කියනකොට දීර්ඝයි, ධා කියනකොට දීර්ඝයි, වී කියනකොට දීර්ඝයි. එතකොට දීර්ඝ මාත්‍රා 3ක්. දීර්ඝ මාත්‍රාවක අගය 2යි. එතකොට දීර්ඝ මාත්‍රා 3ක් එකතු වුනහම මේකේ සමස්ත අගය 2යි 4යි 6ක් වෙනවා. එතකොට මාත්‍රාව ගණනය කරන්නේ ඔන්න ඔය විදිහටයි විරිත් ගණනය කිරීමේදී. ඒ වගේම තමයි මම ඔබට තව කාරණයක් කියලා දෙන්න ඕනේ. දැන් මේ ලඝු ගුරු මාත්‍රා නියමය හැදෙනකොට තව ගුරු මාත්‍රා නිර්ණය කරන ක්‍රමයක් තියෙනවා. දැන් හල් අකුරක් යෙදෙනකොට. උදාහරණයක් විදිහට මල් කියලා අපි යොදනවා. එතකොට මයන්න ම කියනකොට කෙටි අකුරක් ල් කියලා හල් අකුරක් එහා පැත්තට එනවා. එතකොට ඔබ මේක ලියලා බැලුවොත් මේ මල් කියන දෙක එකට කියවෙන්නේ. එතකොට අපි ඒකත් සලකන්නේ දීර්ඝ මාත්‍රාවක් විදිහට. එතකොට ඒකේ අගයත් අපිට දෙකක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කියනවා අමල්. අමල් කියන නම ගත්තාම අ කියනකොට ඒක කෙටි මාත්‍රාවක්, මල් කියනකොට ඒක දීර්ඝ මාත්‍රාවක්. එතකොට අමල් කියන එකේ සමස්ත අගය මාත්‍රා කෙටි මාත්‍රා 1යි, දීර්ඝ මාත්‍රා 1යි නැත්නම් ගුරු මාත්‍රා 1යි. එතකොට සමස්ත අගය 3යි. මෙන්න මේ විදිහට තමයි පුතේ අපි මාත්‍රා ගණනය කරන්නේ. එතකොට මේ විරිත කියන්නේ මාත්‍රා නියමය නම් විරිතක් හැදෙන්නේ මාත්‍රා එකතුව අනුව. ඇත්තටම ඡන්දස් අලංකාරයේ ඡන්දස් වර්ග දෙකක් තියෙනවා, මාත්‍රා ඡන්දස සහ ඝන ඡන්දස කියලා. මම මෙතනදී කතා කරන්නේ මාත්‍රා ඡන්දස පිළිබඳව. එතකොට මාත්‍රා නියමය තමයි මාත්‍රාවල එකතුව තමයි විරිත සඳහා අපි විරිතක් මොන විදිහේ විරිතක්ද කියන එක තීරණය කරන්න අපි ලබන්නේ. ඒ නිසා දැන් මේ ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන මේ ගුත්තිල කාව්‍යයේ තිබෙන කවි අරගෙන මේවල මේ අකුරු වල කෙටි සහ දිගු බව සඳහන් කරගෙන ඔබ මාත්‍රා නියමය ගණනය කරන්න ඕන. ඉතින් අපිට මේ මාත්‍රා නියමය ගණනය කරද්දී මාත්‍රා එකතුව ගණනය කරද්දී විරිත් වර්ග 3ක් හම්බ වෙනවා ගුත්තිල කාව්‍යයේ මේ සාමාන්‍ය පෙළ සඳහා නිර්දිෂ්ට කොටසේ. විරිත් වර්ග 3ක් හම්බ වෙනවා. දැන් ඔබ සාමාන්‍ය පෙළ දරුවෝ ඔබේ ගුත්තිල කාව්‍ය පාඩම පෙරලගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් උසස් පෙළ දරුවෝ ඔබේ ගුත්තිල කාව්‍ය පොත පෙරලගෙන ඉන්නවා නම් මම කිව්ව මේ නිර්දිෂ්ට කොටස් ගත්තාම ඔබේ සාමාන්‍ය පෙළ පොතේ සාහිත්‍ය සංග්‍රහය පොතේ පළවෙනි කවියේ සිට 13 වෙනි කවිය දක්වා පළවෙනි කවියේ සිට ඒ කියන්නේ ගුත්තිල ඇදුරු සඳ කියන කවියේ ඉඳන්
දෙවැනි තුන්වැනි තත කියන 13 වෙනි කවිය දක්වා. තවදුරටත් මම කියනවා නම් උසස් පෙළ දරුවන්ට ඔබේ ගුත්තිල කාව්‍ය පොතේ 277 කවියේ ඉඳන් 277 කවියේ ඉඳන් 289 කවිය දක්වා 277 ඉඳන් 289 කවිය දක්වා මෙන්න මේ කවි කොටස අයිති වෙන්නේ එක විරිතකට අයිති වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ දරුවෝ 15 වෙනි කවියේ ඉඳන් ඔබට නිර්දිෂ්ට 15 වෙනි කවියේ ඉඳන් 29 වෙනි සමා වෙන 32 වෙනි කවිය දක්වා 15 වෙනි කවිය සිට 32 කවිය දක්වා ඒ තියෙන කවි ටික අයිති වෙන්නේ තව විරිතකට අයිති වෙන්නේ. ඊට පස්සේ 33 වෙනි කවිය සහ මේක උසස් පෙළ පොතේ විදිහට මම කියනවා නම් 290 කවියේ ඉඳන් උසස් පෙළ සඳහා නිර්දිෂ්ට දරුවන්ගේ 290 කවියේ ඉඳන් 308 කවිය දක්වා 290 308 කවිය දක්වා අයිති වෙන්නේ එක් විරිත් ප්‍රභේදයකට. ඒ වගේම උසස් පෙළ දරුවන්ගේ 309 310 311 ඒ කියන්නේ 309 සිට 311 දක්වා සාමාන්‍ය පෙළ දරුවන්ගේ කවි තුනෙන් දෙකයි තියෙන්නේ 33 වෙනි කවිය සහ 34 වෙනි කවිය. එතකොට මම කවි ප්‍රභේද වර්ග තුනක් කිව්ව පුතේ මෙතෙන්ද. උසස් පෙළ දරුවන්ට 277 289 290 308 309 311 සාමාන්‍ය පෙළ දරුවන්ට 1:15 1:13 1 සිට 13 වෙනි එක දක්වා 14 සිට 32 දක්වා ඒ වගේම 33 වෙනි කවිය සහ 34 වෙනි කවිය. මෙන්න මේ වල මාත්‍රා ගණනය කිරීම බැලුවහම මේ වල මාත්‍රා නියමය බැලුවහම මේ මාත්‍රා නියමයේ තිබෙනවා යම් වෙනස්කම්. දැන් උදාහරණයක් විදිහට මම අර කිව්ව විදිහට ඔබ ලඝු මාත්‍රා ගුරු මාත්‍රා ගණනය කරලා බැලුවොත් එහෙම ඒවල එකතුව බැලුවොත් එහෙම අර මං කලින් කිව්ව 277 289 එහෙම නැත්නම් පළවෙනි සාමාන්‍ය පෙළ දරුවන්ගේ පළවෙනි කවියේ සිට 13 වෙනි කවිය දක්වා කවිවල මාත්‍රා නියමය පාද 4 සමාන නැහැ. ඔබ මාත්‍රා එකතුව බලන්න. ලඝු ගුරු මාත්‍රා එක එක පද්‍ය පාදේ ගණනය කරලා මාත්‍රා එකතුව බලන්න. එකතුව බලනකොට දැන් අපි හිතමු ඔන්න මම ඔබට උදාහරණයක් කියනවා පළවෙනි කවිය. ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නක ගොසින් උන් සඳ. මම මේක මෙහෙම කියනකට වඩා බොහොම ලස්සනට කියන්න පුළුවන්. අද මැදිරියට මම එක්කන් ඇවිල්ලා ඉන්නවා අපේ ආදරණීය ශිෂ්‍යාවක්. ඇය නමින් ලක්ෂානී විනෝද්‍ය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන 2019 වර්ෂයේ උසස් පෙළ විභාගයට ලියලා දැන් විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් ඉන්නේ. ඇය මෙවරත් විභාගයට පෙනී සිටිනවා. ඉතින් ඇය බොහොම සංගීත විෂයට බොහොම දක්ෂයි, ගායනයට දක්ෂයි. ඉතින් මම අද මැදිරියට එක්කන් ආවා ඇයව ඔබට මේ කවි බොහොම සුගායනී ලෙස ගායනා කිරීම සඳහා. අපි කියමු ලක්ෂානි බලන්න පළවෙනි කවිය මේ සාමාන්‍ය විභාගයට නිර්දිෂ්ට උසස් පෙළ සඳහා ගත්තොත් අපි 277 වෙනි කවිය කියමු බලන්න. ගුත්තිල ඇඳුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු වස්නෙක ගොසින් උන් සඳ. හොඳයි. ඉතින් මේ ශ්‍රව්‍ය ගෝචර බව මේ මාත්‍රා නියමය විසින් මේ නිර්මාණය කරන ලද මාත්‍රා ගැලපීම විසින් ඇති කරන ලද මේ රසය තමයි ඇත්තටම විරිතකින් බලාපොරොත්තු වෙන්නේ. කවියෝ විවිධාකාර විරිත් ලියනකොට දැන් එළුසඳස් ලකුණේ 114 කවිය කියනවා කෙල සුවහස් විරිත් සඳස් ලකුණු දනුෙමේ එබඳුන් හොත් කිවියරන් නොවිරිත් නමයි කොවිරිත්. ඒ කියන්නේ සිංහලයේ කෝටි සත සහස්‍ර වූ වෘන්ත ඇති ඡන්දෝ ලක්ෂණයන් දත යුතුය. කාව්‍යකාරයන් ඒවා බැඳිතොත්
කවරනම් වෘන්තයක් නම් නොවේද කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලසුවහස් විරිත් තියෙන. අපි ලියන ඕනෑම කවියක්, අපි ලියන ඕනෑම පද්‍යයක් විරිතක් බවට පත් වෙනවා කියන එක තමයි ඇත්තටම එළුසඳස් ලකුණේ අපිට සඳහන් වෙන්නේ. ඉතින් ඒකෙන් තෝරාගත්ත කිහිපයක් තමයි මේ සඳහා කවියෝ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ මං කියන්න හැදුවේ පුතේ දුවේ ඔබට මේ ගුත්තිල කාව්‍යයේ මේ අපි ගායනා කරපු කවිය 277 වෙනි කවිය. එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සඳහා නිර්දිෂ්ට පළමු කවිය. මේ කවිය ලියවෙන්නේ මහපියුම් ගී විරිත. එහෙම නැත්නම් සමෙලි විරිත කියලා කියනවා. විවිධ විචාරකයෝ මේක විවිධාකාරයෙන් හඳුන්වනවා විචාර ග්‍රන්ථවල. මේ මහපියුම් ගී විරිත සකස් වෙන්නේ මේක විසම පාද ගී විරිතක් විදිහට. එහෙම නැත්නම් මාත්‍රා 9යි, මාත්‍රා 11යි, මාත්‍රා 9යි, මාත්‍රා 14යි විදිහට. එතකොට පළවෙනි පාදයේ එකතුව මාත්‍රා 9යි. දෙවෙනි පාදයේ එකතුව මාත්‍රා 11යි. තුන්වෙනි පාදයේ එකතුව ආපහු පාරක් මාත්‍රා 9යි. හතරවෙනි පාදයේ එකතුව මාත්‍රා 11යි. ඔබ ගණනය කරලා බැලුවොත් එහෙම මේක මම අර කලින් කියපු විදිහට ගුත්තිල ඇදුරු සඳ. එතකොට හල් අකුරක් තියෙනකොට ගුත් කියනකොට ඒක දීර්ඝ මාත්‍රාව. ගුත්. ඊට පස්සේ ති ල ඒවා කෙටි. එතකොට අපි කොක්කක් වගේ තමයි ඇත්තටම මේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් මේක කියනකට වඩා මේක ලියලා පෙන්වනවා නම් තමයි වඩා හොඳ. නමුත් මෙහෙම කොක්කක් වගේ කෑල්ලක් තමයි යටින් දාන්නේ මේ දීර්ඝ මාත්‍රාව පෙන්වන්න. කෙටි ඉරක් දාන්නේ කෙටි මාත්‍රාව. එතන අපි දන්නවා ගුත් තිල ඈ දුරු සද. එතකොට බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් වෙනවා මාත්‍රා ගණන. පළවෙනි එක ගුරු මාත්‍රාවක්, ඉතිරි සියල්ල ලඝු මාත්‍රාවක් නෙමෙයි. දෙවෙනි එකේ වීණා දීර්ඝ වීණා වයන ලෙස ඉඳ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. දෙවෙනි පාදේ මාත්‍රා ගන්න 11. එතකොට දීර්ඝ මාත්‍රා, කෙටි මාත්‍රා සහිත. තුන්වෙනි එක බලන්න පසෙක පනවන ලද. කෙටියෙන් කියන පසෙක පනවන ලද. හතරවෙනි පාදේ බලන්න. එතකොට තුන්වෙනි පාදේ ආපහු පාරක් මාත්‍රා 9යි. හතරවෙනි පාදේ බලන්න සුදුසු අස් නෙක ගොසින් උන් සඳ. එතකොට බලන්න මෙතන අස් කියනකොට දීර්ඝ මාත්‍රාවක් එන්නේ. සින් කියනකොට දීර්ඝ මාත්‍රාවක් එන්නේ. උන් කියනකොට දීර්ඝ මාත්‍රාවක් එන්නේ. මේක තමයි ගුරු මාත්‍රාව විදිහට අපි හඳුන්වන්නේ හල් අක්ෂරයක් සම්බන්ධ වෙනකොට. එතකොට මේකේ සමස්ත මාත්‍රා එකතුව මාත්‍රා 14ක් වෙනවා. එතකොට මහා පියුම් ගීවිරිත හේවත් මේ 113 කවි එහෙම නැත්නම් නිර්දිෂ්ට ග්‍රන්ථයේ 277 289 කවි සකස් වෙන්නේ මහා පියුම් ගීවිරිත කියන ගීවිරිතෙන්. මේ විරිත පිළිබඳව චන්දෝලංකාර ග්‍රන්ථවල සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. නවෙන් යෙදී වසම් ඉතිරි 11 තුදුසින් වීනම් මහා පියුම් නොදැක්වෙයි එලිසඳස් ලකුණේ කිය. නවෙන් යෙදී වසම් ඉතිරි 11 තුදුසින් වීනම් මහා පියුම් නොදැක්වෙයි එලිසඳස් ලකුණේ. ඒ කියන්නේ මාත්‍රා 9 පාද දෙකක් තියෙනවා. පළවෙනි පාදය සහ තුන්වෙනි පාදය. ඊට පස්සේ දෙවෙනි පාදය මාත්‍රා 11යි, හතරවෙනි පාදේ මාත්‍රා 14යි. මේක මහා පියුම් ගීවිරිත විදිහට තමයි හඳුන්වන්නේ. මේක එළුසඳස් ලකුණේ අන්තර්ගත නොවන විරිතක්. එතකොට මේක තමයි මේ මම කලිනුත් කිව්වා විරිත කියලා කියන්නේ මාත්‍රා නියමය. විරිතක් හැදුවේ කන පිනවීම සඳහා, මියුරු ලෙස ගායනා කිරීම සඳහා. ඉතින් මියුරු ලෙස ගායනා කිරීම සඳහා මෙවැනි විරිතක් භාවිත කරනකොට තව ප්‍රයෝජනයක් තියෙනවා දුවේ පුතේ. ඒ තමයි මේ ඇත්තටම ගුත්තිල කාව්‍ය අපි හඳුන්වන්නේ ඛණ්ඩ කාව්‍යයක් විදිහට. ඒතර ඛණ්ඩ කාව්‍යයක තියෙන ලක්ෂණය තමයි කතන්දරයක ස්වරූපයෙන් ගලා යාම. ඒ කියන්නේ මේ සිදුවීම් මාලාව ඉදිරියට ගලා යනවා කතන්දරයක ස්වරූපයෙන්. ඛණ්ඩ කාව්‍යයක් කියලා කියන්නේ ඇත්තටම අප දන්නවා මහා කාව්‍ය.
කවුසිළුමිණ. එහෙම නැත්නම් කාව්‍යශේඛරය. මේ මහා කාව්‍ය. එතකොට චන්දෝලංකාර ග්‍රන්ථවල එහෙම නැත්නම් විවිධ පද්‍ය බන්ධනය පිළිබඳ විවිධාකාර ග්‍රන්ථවල සඳහන් වෙනවා මේ මහා කාව්‍ය ලක්ෂණ. මහා කාව්‍යක විවිධ වර්ණා තියෙන්න ඕනේ, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කතානායකයා වෙන්න ඕනේ. මේ ආදී වශයෙන් විවිධාකාර ලක්ෂණ තියෙනවා. එතකොට ගුත්තිලය ලියවෙන්නේ මහා කාව්‍යයක් ලියවෙන අරමුණි. හැබැයි මහා කාව්‍යයක් ලියන්න හිතාගෙන ලියවුණාට ලියවෙන්නේ මහා කාව්‍යයක් නෙමෙයි. මහා කාව්‍ය ලක්ෂණ අර්ධ වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගුත්තිලය අපි හඳුන්වන්නේ ඛණ්ඩ කාව්‍යයක් විදිහට. එතකොට මේ මහා කාව්‍යයක ඛණ්ඩ කාව්‍යයක තියෙන ලක්ෂණයක් තමයි කිසියම් විස්තරයක් දීර්ඝ වශයෙන් කියාගෙන යන එක. සිදුවීම් මාලාවක් දීර්ඝ වශයෙන් කියාගෙන යන එක. එතකොට සිදුවීම් මාලාවක් දීර්ඝ වශයෙන් කියාගෙන යනකොට සිදුවීමෙන් සිදුවීම ඉස්සරහට ගලපන්න ඕන. ඒ සිදුවීම් ගැලපීමට නැත්නම් අවස්ථාවන් විවිධාකාරයෙන් වර්ණනා කිරීමට ඊටාම උචිත විරිතක් තමයි දුවේ පුතේ මේ මහපියොම් ගී විරිත කියලා කියන්නේ. කියන්නේ සිදුවීම් මාලාව දෘශ්‍ය රූප විදිහට රසිකයාට මැවෙන්න ඊළඟට වෙන්නේ මේකයි මෙතන උනේ මේකයි කියලා ශ්‍රාවකයාට මැවෙන්නට ඊටාම උචිත විරිතක් තමයි දුවේ පුතේ මේ මහපියුම් ගීවිත කියලා කියන එක. දැන් අපි ඊළඟට තියෙන පද්‍ය ටික ගායනා කරගෙන යනකොට ඔබට තේරෙයි මේ ගුත්තිල කාව්‍යයේ මේ ගුත්තිල සහ මූසිල කියන දෙදෙනා වීණා වාදනයට සූදානම් වෙන මොහොතයි මේ අපි කතා කරන්නේ. එතකොට දැන් ඔබ දන්නවා ජාතක කතාවේ මේ කොටස ගුත්තිල මූසිල දෙදෙනා මන් දීර්ඝ වශයෙන් ජාතක කතාව කියන්නට යන්නේ නැහැ. ඔබ ජාතක කතාව දන්න නිසා ගුත්තිල මූසිල දෙදෙනා වීණා වාදනයේ තරඟයට සූදානම් වෙනවා. මූසිල තමන්ට තරඟ කිරීමට අවශ්‍ය බව සලකනවා තමන්ගේ ආචාර්යතුමා එක්ක. මේකෙන් කනස්සල්ලටපත් වෙන ගුත්තිල ඇදුරුතුමා වනාන්තරගත වෙලා කනගාටුවෙන් ඉන්න වෙලාවේ සක්‍රදේවේන්ද්‍ර ඇවිල්ලා කියනවා මේ ඔබ තරඟයට සූදානම් වෙන්න මම උදව් කරන්නම් කියලා. ඊට පස්සේ තමයි මේ අවස්ථාවට අපි එන්නේ. ඉතින් සක්‍රදේවේන්ද්‍රයාගේ උදව්වෙන් වීණා වාදනය සඳහා පිවිසෙනකොට ගුත්තිල ඇදුරුතුමා මූසිල මේ කිසිම දෙයක් දන්නේ නැතුව තමන්ගේ ශිල්පය පිළිබඳව පමණක් විශ්වාස කරලා යනවා මෙතෙන්ට. මෙන්න මෙතනදී සිදුවෙන සිදුවීම් මාලාව තමයි අපේ දෘශ්‍ය රූපාවලියක් ලෙස අපිට මවන්නට කවිය සමත් වෙන. ඉතින් ඒ වෙලාවේදී වැත්තෑවේ හාමුදුරුවෝ පාවිච්චි කරපු මේ මහපියුම් ගී විරිත එහි ප්‍රයෝජනය ගැන මම කියනකොට දුවේ පුතේ ඔබ තේරුම් ගන්න මේක කතන්දරයක ස්වරූපයෙන් ඉදිරියට ගෙනියන්න උචිත විරිතක් තමයි මේ මාත්‍රා 9 11 9 14 වශයෙන් තියෙන මහපියුම් ගී විරිත. අපි බලමු ඊළඟ කවියේ ඉඳන් කවි කිහිපයක් ගායනා කරලා අපේ ලක්ෂානි දුවට කියලා මේක කතන්දරයක ස්වරූපයෙන් කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඔව් අපි ඊළඟ කවියට එමු ලක්ෂානි. නොතැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳ රද පද කමල දෙසෙක මූසිල යාද උන් කල සිදුවීමෙහි විසෙස මහබෝසතුන් අදහස ඉන්සුර පුරින් බැස අවුත් බෝසත් හුදිනවන ලෙස කැරමිනි වරණ රැස් රසින් සුර සෙව් සුවහස් සුරන් සහ සැස් නොකැර සිටියේ අහස් කුසහිස් දෙදෙනම හිඳ දෙපිට සවුසත සතන් තුටු කොට සුරගඳ මුන් ලෙසට පටන්ගෙන වෙන ගායනාවට. හොඳයි ලක්ෂානි. දැන් එතකොට ඔබට වැටහෙනවා ඇති දැන් ක්‍රමක්‍රමයෙන් මේ වීණා මණ්ඩපයට අවතීර්ණ වෙන හැටි. එතකොට එක පැත්තකින් ගුත්තිල ඇදුරුතුමා ඉන්නවා, තව පැත්තකින් මූසිල වාඩි වෙලා ඉන්නවා. රජතුමාගේ පාද ස්පර්ශ කරලා වන්දනාමාන කරලා මේ දෙන්න වීණා වාදනයට සූදානම් වෙනවා. මේ වෙලාවේදී කැරමිනි බර්ණ රැස් රසින් සුර සැව් සුවහස් සුරන් සහසැස් නොකර සිටිය අහස් කුස් හිස්. එතකොට සක්‍රදේවේන්ද්‍රයා සහ අනිකුත් දෙව් පිරිවර අහස් කුස
ඉන්නවා බොහොම ලස්සන විදිහට. මෙන්න මේ වගේ චිත්ත රූප මවන අවස්ථා ගණනාවක් ඉදිරියට අපිට අවස්ථාව ඉස්සරහට අරගෙන යන්න ඊටාම උචිත විරිතක් තමයි පුතේ මේ මහපියුම් ගී විරිත කියලා කියන්නේ. එතකොට අපි දන්නවා කාව්‍යශේඛරයේත් මේ වගේ මේ විරිතෙන් ලියවිච්ච කවි ගණනාවක් තියෙනවා. ඔබ කියවලා තියෙනවනේ. එතකොට මේ විරිතේ තියෙන ප්‍රයෝජනේ නැත්නම් මේ විරිතේ තියෙන වටිනාකම, මේ විරිතේ තියෙන ප්‍රයෝගිතාවය ගැනයි මම මේ කතා කරේ. හොඳයි එහෙමනම් ඊළඟ විරිත එහෙම නැත්නම් ගුත්තිලේ තියෙන විරිත් භාවිතය ඇතුලේ අපිට කතා කරන්න තියෙන ඊළඟ විරිත් වර්ගයට අපි යමු. මේක අපි සඳහන් කරනවා 14 වෙනි කවියේ සිට ඔබේ සාමාන්‍ය පෙළ දරුදරියන්ගේ පොතේ 14 වෙනි කවියේ සිට 32 වෙනි කවිය දක්වා 14 වෙනි කවියේ සිට 32 වෙනි කවිය දක්වා තියෙන මේ කවි කීපේ ඒ ටිකේ තියෙන විරිත ගැන සඳහන් කරොත් ඒකේ තියෙන විරිතට අපි කියනවා පෙද විරිත හෙවත් පදක විරිත කියන. ඔබට මම ආපහු පාරක් මතක් කරනවා පුතේ අර මාත්‍රා නියමය පිළිබඳව සංවේදී වෙන්න කියලා. පෙද විරිත හෙවත් පදක විරිතේ මාත්‍රා 16යි. 16 මතින් කියලා කියන්නේ. පෙද විරිතේ මාත්‍රා 16යි. මේක සමපාද විරිතක්. ඒ කියන්නේ පාද 4ේම මාත්‍රා ගණන සමානයි. පළවෙනි පාදයේත් මාත්‍රා 16යි, දෙවෙනි පාදයේත් මාත්‍රා 16යි, තුන්වෙනි පාදයේත් මාත්‍රා 16යි, හතරවෙනි පාදයේත් මාත්‍රා 16යි. එතකොට මේ විරිත ගැන කතා කරනකොට අපි තව දෙයක් ගැන සංවේදී වෙන්න ඕනේ. මාත්‍රා නියමයම පමණක් නොවේයි විරිතක විරිතේ ස්වභාවය තීරණය කරන්න අපි පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට මාත්‍රා 16 විරිත් ගණනාවක් තියෙන්න පුළුවන්. තියෙනවා ඇත්තටම. එතකොට ඊළඟ කාරණේ තමයි යතිය කියන එක. යතිය කියන්නේ විරාමයට. ඒ කියන්නේ මේ විරිතක් ගායනා කරද්දී හුස්ම ගන්න වෙලාවක් ඕන වෙනවා. ඒ හුස්ම ගන්න වෙලාවට තමයි යතිය කියලා කියන්නේ විරාමය කියලා. ඉතින් විරාමය තියෙන තැන අනුවත් විරිත වෙනස් වෙනවා. එතකොට මේ පෙද විරිතේ හෙවත් පදක විරිතේ මාත්‍රා 16ක් තියෙනවා. මාත්‍රා 4න් 4ට තමයි යතිය පිහිටවලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අද අපි මේ සිප්සවිය රේඩියෝ තක්සලාවට ශ්‍රවණය කරන දරුවෝ මේ කාරණේ හොඳින් වටහා ගනී කියලා. මොකද ඒකට හේතුව දැන් විශේෂයෙන් 10 ශ්‍රේණියේ දරුවන්ට පළවෙනි වාරේ මේ ඉස්කෝලේ වහලා තියෙන කාලේ වෙනකොට උගන්වන්න ඕනේ පාඩම තමයි ගුත්තිල වෙන නද පාඩම. ඉතින් ඔබට සමහර විට ඔබේ උපකාරක පන්ති ඔබේ පාසලේ මේ පාඩම පිළිබඳ සාකච්ඡා කරන්න ඇති. සමහර විට සාකච්ඡා කරන්න බැරි වෙන්න ඇති. ඉතින් කෙසේ වෙතත් ඔබට මේ කවි ගායනා කළ හැකිනම් මේ කවි පරිශීලනය කර හැකිනම් පුංචි වෙලාවක් අරගෙන මේකට සංවේදී වෙන්න. මොකද ඒකට හේතුව රජරට ගුවන්විදුලියේ සිසු ජන සමාජ සත්කාරය මේ COVID-19 කොරෝනා වෛරසය විසින් අහුරපු අපේ අධ්‍යාපන අවකාශයන් කෙසේ හෝ විවර කරගන්නට මාවතක් සකස් කරගන්න සඳහා තමයි මේ රජරට ගුවන්විදුලිය මේ ඇත්තටම රජරට ගුවන්විදුලියේ පාලකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඒ වගේම මේ වැඩසටහන නිෂ්පාදකවරු ඇතුළු සියලුම දෙනා මේ සූදානම් වන්නේ මේ දරුවන්ගේ නැනස පාදන්නට ගුවන්විදුලිය තුලින් කිසියම් අවකාශයක් විවෘත කරගන්න. ඉතින් ඒ සත්කාරයට තමයි අප සියලු දෙනා මේ අවස්ථාවේදී මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒක ඔබ දිගට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නයි කියලා මම කියන්නේ. ඒකයි ඉදිරියේදීත් අපි මේ වගේ කාරණා තවත් දුරටත් සාකච්ඡා කරනවා. ඉතින් මම කිව්වේ මම පාඩම නතර කරේ ඔබට දෙවැනි විරිත් වර්ගය ගැන කතා කරනකොට පෙද විරිත හෙවත් පදක විරිත ගැන කතා කරනකොට මේකේ මාත්‍රා 16 කියලා මම කිව්වා. ඒ වගේම මේකේ විරාමය තියන්නේ මාත්‍රා 4න් 4ට. මේක මේ විරිත් පිළිබඳ සඳහන් වෙන ග්‍රන්ථවල කියන්නේ 4 මතින් යති 4ක් දුටහොත් 16 මතින් රැඳියේ පෙදනම් විරිත් මෙසේ කිය. මාත්‍රා 16යි. මාත්‍රා 4න් 4ට තමයි විරාමය නැත්නම් යතිය තියෙන්නේ. හුස්ම ගන්න වෙලාව තියෙන්නේ. ඉතින් මේ විරිතට අයිති වෙන කවි ටික මම ආපහු පාරක් මතක් කරන්නම් පුතේ. සාමාන්‍ය පෙළ දරුවන්ගේ 14 වෙනි කවියේ සිට 32 වෙනි කවිය දක්වා උසස් පෙළ දරුවන්ගේ ඔබේ නිර්දිෂ්ට ග්‍රන්ථයේ 290 සිට 308 දක්වා කවි මේවා අයිති වෙන්නේ පෙද විරිත හෙවත් පදක විරිතට.
එතකොට මම උදාහරණ වශයෙන් ගන්නම් එක කවියක්. ඒ සාමාන්‍ය පෙළ පොතේ තියෙන 19 වෙනි කවිය. 19 වෙනි කවියේ විරිත ගැන අපි කතා කරනකොට කලින් කිව්ව පෙද විරිත ගැන කතා කරනකොට උසස් පෙළ දරුවෝ බලන්න 295 වෙනි කවිය. 295 වෙනි කවිය. මේක මාත්‍රාගත කරන විදිහ මම කියලා දෙන්නම්. පන්සිලු වීණා නද පසු බැස්සු. එතකොට බලන්න පන් සිලු පන් කිනෝට දීර්ඝ මාත්‍රාවක් සිලු වීණා දීර්ඝ මාත්‍රා දෙකයි නද කෙටි මාත්‍රා දෙකක් පසු කෙටි මාත්‍රා දෙකක් බැස් දීර්ඝ මාත්‍රාවක් වූ දීර්ඝ මාත්‍රාවක්. එතකොට මේකේ මේ හුස්ම ගන්න වෙලාව පන්සිලු වීණා නද පසු බැස්සු. පන්සිලු වීණා නද පසු බැස්සු. මන්පින වනවෙන නදයෙන් තොස්සු. නන්දන කැන්දුටු වදබිය සිස්සු. මින්රල වුත්ගං වෙරළට රැස්සු. එතකොට 4න් 4ට කැඩෙනෝ මේක හුස්ම ගන්න වෙලාව එහෙම නැත්නම් යතිය. අපි බලමු ලක්ෂානි දුවට මේක ගායනා කරන්න දීලා මේ ගීතේ මේ කවියේ කොහොමද විරිත සකස් වෙන්නේ සහ ඒක බොහොම සුගායනීය වෙන්නේ කොහොමද කියලා. පන්සිලු වීණා නන්ද පාසු බැස්වෝ මන් පිනවන වේන නදයෙන් තොස්වෝ නන්දන කැන්දුටු වද බිය සිස්වෝ මින්රාල වුත්ගං වෙරළට රැස්වෝ. එතකොට මේක තමයි පෙද විරිත හෙවත් දුවේ පුතේ පදක විරිත කියලා කියන්නේ. එතකොට සතර සතර මතින් යති සතරක් දුටහොත් සොළොස් මතින් රැඳියේ පෙද නම් විරිත් හෙමෙසේ කියලයි විරිත් පිළිබඳ සඳහන් වෙන ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. එතකොට මේකේ අපිට මේ කවියේ අර්ථය ගත්තොත් මේ මාළු සමූහය අර වීණානාදේ මනෝරම්‍ය බව නිසා ගංවරලට ඇවිල්ලා රැස් වෙලා හිටපු විදිහ. ඒ වගේම ඉතිරි කවි කිහිපයකුත් අපි තව ගායනා කරමු. මේ විරිතම එන සහ මේ විරිතේ නාදමාලාවම තියෙන බව ඔබට සනාත කිරීම පිණිස ඔබ හොඳට ශ්‍රවණය කරන්න. මේ කවිය ගායනා කරද්දී අර විරාමය ගන්න තැන නැත්නම් යතිය තියෙන තැන මාත්‍රා 4න් 4ටයි යතිය සකස් වෙන්නේ. අපි බලමු ඊළඟ කවිය. වරවේන නද ආස මින් සීත සතෝසිනි සරහැර සියොතුන් පියපත් විදමිනි පුරාඹර වසමින් සිටිරාංග කුම්වැනි සුරසේනගට සුර සුන් පැනවූවැනි යොදාසවන් වේන නන්දරස සුලභව නන්දා ඒකඟ සිත වත නොම සකෝබව සදා කුලය නොහැරම එන අසුභව එදාගීරිල උන් සංසල බව. හොඳයි. එතකොට දුවේ පුතේ ඔබ දැන් ශ්‍රවණය කරපු ඒ කවි කිහිපය සහ එතනින් ඉදිරියට තිබෙන කවි කිහිපය සඳහන් වෙන්නේ පෙද විරිත හෙවත් පදක විරිත සම්බන්ධයෙන්. එතකොට මම ඔබට සඳහන් කෙරුවා ගුත්තිල කාව්‍යයේ විරිත් සම්බන්ධයෙන් අපි කතා කරනකොට විවිධ විරිත් වලින් රචනා වී තිබීම මේ ගුත්තිල කාව්‍යයේ විශිෂ්ටත්වය පිළිබඳව අපි අගය කරනකොට අගය කරන සාධකයක්. එතකොට දැන් අපි සැලලිහිණි සංදේශය වගේ ගත්තොත් ඒ සැලලිහිණි සංදේශයේ ආරම්භක පද්‍ය සහ ඒක ගීවිරිතෙන් ලියවෙන්නේ ඊට පස්සේ දසපද සැහැල්ලක් තියෙනවා. ඉතිරි සියලු කවි නිර්මාණය වෙන්නේ සමුද්‍රඝෝෂ විරිතෙන්. එතකොට ඒක සැලලිහිණියේ තිබෙන විශේෂත්වයක්. එතකොට ගිරා සංදේශය ගත්තොත් එහෙම ගිරා සංදේශයේ විවිධාකාර විරිත් අවස්ථාවෝචිතව භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සුවිශේෂී ලක්ෂණයක් තමයි පුතේ
ගුතිල කාව්‍යයේ තියෙන මේ විවිධ විරිත් භාවිතය කියන එක මම කලිනුත් කිව්වා. විරිත කියන්නේ මාත්‍රා නියමය. විරිතක් ලස්සන විරිතක් ලිව්වේ නැත්නම් විරිතකට අනුව ලිව්වේ කන පිරවීම සඳහා. මේකෙන් කුළු ගැන්වෙන රසය ශබ්ද රසය. ඉතින් ශබ්දාලංකාර විදියක් ලෙස මේ විරිත භාවිතා කිරීමේදී මොනතරම් මනෝරම්‍ය ලෙසය ගායනා කළ හැකිද කියන එක තීරණය වෙන්නේ ඒ රචනා කර තිබෙන විරිත මගින්. විරිත කියන්නේ මාත්‍රා නියමය. එහෙම නැත්නම් ලඝුගුරු සංයෝග කරන විදිහ. එතකොට මේ විරිත් පිළිබඳව පසු කාලීනව නූතන කවියෝ යම් යම් අදහස් දරුවා. විරිත කියන්නේ එක්තරා විදිහකට කවියෙකුට Tamanගේ අත්දැකීම සිරගත කරන්න සිද්ධ වෙනවා මේ විරිතකට කොටු වුණාම කියලා. ඒ නිසා විශේෂයෙන්ම ජී.බී. සිරනායක, සිරි ගුණසිංහ වගේ නූතන කවියෝ පසු කාලිනව අදහස් දැක්වුවා මේ සම්මත විරිත් වලට ලියනවට වඩා Tamanට නිදහසේ කවි ලිවීමට හැකියාවක් තිබිය යුතුයි කියලා. අත්‍තරම නිදහස් කවිය ගැන අපි කතා කරනකොට ඉදිරියේදී කතා කරමු ආයි දවසක. මේ විරිත් කියන එක ඛණ්ඩණය කරලා නැත්තම් ස්වාධීන විරිත් වලින් කොහොමද කවියෝ කාව්‍ය රචනා කෙරුවේ කියලා. කෙසේ වෙතත් පුරාතන කවියේදී අපිට පැරණි කවි සමය අධ්‍යයනය කරද්දී පැරණි කවියේ විශිෂ්ටතා අධ්‍යයනය කරද්දී අපි සලකා බලන්න ඕන ප්‍රධානම කාරණයක් තමයි මේ කවි රචනා වෙලා තියෙන විරිත කියන එක. එහෙමනම් පුතේ ඊළඟට ගුත්තිල කාව්‍යයේ ඊළඟ පද්‍ය කිහිපයට මම යනවා. ඒ පද්‍ය කිහිපේ රචනා වී තිබෙන විරිත පිළිබඳව සඳහන් කිරීමේදී මේ ප්‍රභේදයේ යටතේ ලියවෙච්ච කවි 3ක් තිබෙනවා ගුත්තිල කාව්‍යයේ 309 310 311 කියන කවි. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාළ පොතේ තියෙන 33 34 කවි. එතකොට මේක ටිකක් ගීතයක් විදිහටත් අපිට අහන්නට ලැබෙනවා මේ ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් විවිධ නර්තනාංග සඳහා මේක පාවිච්චි කරනවා. මේ අවස්ථාව ඊටාම මනෝරම්‍ය අවස්ථාවක් තිබෙන මේ ගුත්තිල කාව්‍යයේ. මොකද ගුත්තිල ඇදුරුතුමා තමන්ගේ වීණා වාදනය පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඊටාම මනෝරම්‍ය ලෙස වීණා වාදනය කරනකොට ආකාශයේ ඉඳන් සුරංගනාව බිමට බැස්සා. සුරංගනාව 900ක් නැටුමට බැස්සා. ඉතින් අර තමන්ගේ අදිෂ්ඨාන බලයෙන් සක්‍රදේවේන්ද්‍රයා දුන්නා ගුලි 3ක් අතට. මේ ගුලි 3 උඩ දානකොට එක ගුලියකට සුරංගනාව 300 බැගින් සුරංගනාව 900ක් බිමට බැස්සා. ඉතින් මේ සුරංගනාව බිමට බැහැලා නර්තනයේ යෙදෙන අවස්ථාව තමයි අතරම මේ පද්‍ය ත්‍රිත්වයෙන් සඳහන් වෙන්නේ. ඉතින් මේක ඊටාම මනෝරම්‍ය නර්තන ලීලාවක් අපිට දැක්කන්නට ලැබෙනවා. චිත්‍රූපම වෙනවා. ඉතින් ඒ මනෝරම්‍ය අවස්ථාව අතරම වචනෙන් විස්තර කළ නොහැකි තරමට ඊටාම සුන්දර අවස්ථාව, රංගන අවස්ථාව අපිට සිතේ මවන්නට හැකියාව ලැබෙන්නේ ඇත්තටම වැත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචකයා රචනා කරපු මේ පද්‍ය බන්ධනය සහ විශේෂයෙන් ඒ සඳහා භාවිතා කරපු විරිත නිසා. ඉතින් මේ විරිත පිළිබඳව සඳහන් කිරීමේදී මේක විතාම මතභේදාත්මක කරුණු ගණනාවක් තියෙනවා මේ විරිත සම්බන්ධයෙන්. මේ විරිතට නිශ්චිත නමක් සමවන 309 313 කියන කවි මේ සඳහා මම කලින් කිව්වේ 311 කියන 309 313 කවි පහක් තිබෙනවා. ඉතින් මේ කවිවල තියෙන විරිත සම්බන්ධයෙන් මේක සමහර කෙනෙක් හඳුන්වනවා මාත්‍රා 26 දීර්ඝ සිව්පද විරිත කියලා. මොකද සම්මත විරිත් පිළිබඳ හඳුන්වන ග්‍රන්ථවල මේ විරිත පිළිබඳ නිශ්චිත නමක් සඳහන් කරලා නැහැ. නිසා මාත්‍රා 26 දීර්ඝ සිව්පද විරිත කියලා. මේක විභාගෙට ලිව්වත් ලකුණු ලැබෙනවා මාත්‍රා 26 දීර්ඝ සිව්පද විරිත කියලා. ඒ වගේම තවත් සමහරව මේක හඳුන්වනවා නුපුන් සඳ විරිත කියලා. අතර මේක ඊටාම සුවිශේෂී විරිතක්. මෙවැනි මේ විරිතෙන් ලියවිච්ච වෙනත් කවි සිංහල සාහිත්‍ය වෙන කොහෙදවත් හම්බ වෙන්නේ නැහැ. ඒ තරමට මේක සුවිශේෂී විරිතක් වෙනවා. ඉතින් මේ මාත්‍රා 26 දීර්ඝ සිව්පත විරිත ඇත්තටම යෝග්‍යයි දුවේ පුතේ මේ නර්තන අංගයක් නැත්නම් නර්තන ලීලාවක ස්වරූපය, රිද්මය, නාදමාලාව විවරණය කිරීම සඳහා. ඉතින් මම අර ඔබට කලිනුත් කිව්වා මේ සම්බන්ධ මේ ගීතයක් වශයෙන් ගායනා වෙන ඒවා අපේ ගුවන්විදුලියේ තැටි ගබඩාවල ඕන තරම් තියෙනවා. ඒ වගේම ඔබ රූපවාහිනියේ දැකලා ඇති සමහර විවිධ විශේෂිත අවස්ථාවන් සඳහා විවිධ ප්‍රසංග සඳහා මේක නර්තනය සඳහා පසුබිම්
ගීතයක් විදිහට භාවිතා කරනවා. ඉතින් අපි අහමු ඒ විරිතෙන් ලියවිච්ච කවි දෙකක් තිබෙනවා සාමාන්‍ය පෙළට. උසස් පෙළ පොතේ කවි 5ක් තිබෙනවා. අපි හමු බලන්න ලක්ෂානේ. රූරසේ අඳිනාලිසේ අත් ලෙලදිදී විදුලිය පබා රන් රසෙක් වන ලෙසේ වෙන නාදනූපා තබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නිතගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුරලදුන් දුන් රඟ සොබා පුන්මදාරා මල් තමින් මුදු තිකුසුනිල් වරලස ගොතා මන්මදා කිතුලිය ලෙසින් නුර තුර සරාදිලි මුතුලතා මන්නදාවන මිනිමෙවුල් නද වෙන නදින්නෙක් කොට හිතා උන්නෙදා දුන් රඟ දුටොත් තව සක්සැපත් කවරෙක් පතා. හොඳයි. ඒ පද්දිද්දිත්වය ඉතින් ඔබ සමහර විට ගුවන්විදුලියේ ගීතය අහද්දි නැත්නම් අර්ථනංගයක් නරඹද්දී මේකේ තාලය මීට වඩා වෙනස් විදියට සමහර විට ශ්‍රවණය කරලා ඇති. ඒ කෙසේ වෙතත් ඒ කවර විදිහේ තාලයක් ගායනා කිරීම සඳහා භාවිත කරත් මෙහි මාත්‍රා නියමය අනුව අපි සලකන්නේ මෙහි මාත්‍රා නියමය මාත්‍රා 26 දීර්ඝ සිව්පද විරිතක් කියලා. එතකොට ඔබට මම නැවත වරක් මතක් කරනවා අපි අද කතා කරේ ගුත්තිල කාව්‍යයේ විරිත් භාවිතය පිළිබඳව. ඒතර විරිත් භාවිතය පිළිබඳ සඳහන් කිරීමේදී ප්‍රධාන විරිත් වර්ග 3ක් මේ තෝරාගත් පද්‍යවල අන්තර්ගත වෙනවා කියලා මම කිව්වා දුවේ පුතේ. එකක් තමයි මහා පියුම් ගී විරිත, අනිත් එක පෙද විරිත, අනිත් එක මේ මාත්‍රා 26 දීර්ඝ සිව්පද විරිත කියන විරිත. එතකොට මේ විරිත් ත්‍රිත්වය හරහා ශ්‍රව්‍ය ගෝචර බවක් එහෙම නැත්නම් ශබ්ද රසයක් ඇති කරන්නයි ගුත්තිල කාව්‍ය රචකයා එහෙම නැත්නම් වැත්තෑවේ හිමියන් උත්සාහ කෙරුවේ. ඉතින් ඔබ විභාගයට පිළිතුරක් ලිවීමේදී මං හිතනවා ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා. මේ ගුත්තිල කාව්‍යයේ සාහිත්‍යමය අගය විමසද්දී ගුත්තිල කාව්‍ය විශිෂ්ට වෙන ගුත්තිල කාව්‍ය විශිෂ්ට නිර්මාණයක් බවට පත්වෙන නිර්ණායක අතර ගුත්තිල කාව්‍යයේ විශේෂිත නිර්ණායකයක් ලෙස අපිට ගුත්තිල කාව්‍යයේ විරිත් භාවිතය පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ඇත්තටම මේක සාමාන්‍ය පෙළ දරුවන්ට වගේම උසස් පෙළ දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙනවා මේ විරිත් ත්‍රිත්වය පිළිබඳ අධ්‍යයනය කිරීම. තවත් දේවල් තිබෙනවා අපිට උසස් පෙළ නම් කතා කරන්නට ගුත්තිල කාව්‍ය සම්බන්ධයෙන්. නමුත් සාමාන්‍ය පෙළ දරුවන්ට මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ නිසා ඔබ අධ්‍යයනය කරන්න. මාත්‍රා නියමය පිළිබඳව තව චුට්ටක් ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. ඔබට යම් ගැටලුවක් වුණා නම් මේ මාත්‍රාගත කිරීම පිළිබඳව ඒක බලලා අධ්‍යයනය කරලා ඔබ අනාවරණය කරගන්න මේ මාත්‍රා ගැලපුම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් ඔබ සිතේ තබා ගන්න මේ ගුත්තිල කාව්‍යයේ කාව්‍යමය අගය විමසද්දී විරිත් භාවිතය සුවිශේෂී ගුණාංගයක් කියලා. එහෙමනම් පුතේ අපි අද දවසේ සම්බන්ධ වුණේ සිප් සවිය රේඩියෝ තක්සලාවේ සිංහල විෂය කාල පරිච්ඡේදයට. ඉතින් මේක රජරට ගුවන්විදුලියෙන් සිදු කරන බොහොම උත්කෘෂ්ඨ සමාජ මෙහෙවරක්. මේ කොරෝනා වෛරසයට ගොදුරු වෙලා සහ ඒ පිළිබඳ බිහිතියෙන් අපේ නිවාස අඩස්සියේ ඉන්න වෙලාවක අපිට දරුවන් වෙතට ළඟාවිය හැකි මාර්ගයක් විදිහට ගුවන්විදුලිය අපි දන්නවා. ඉතින් ඒ මාර්ගයන් ඔස්සේ විවිධාකාර දේවල් මේ වෙලාවේදී සිද්ධ වෙනවට වඩා ඇත්තටම ප්‍රමුඛ ස්ථානයේ දීලා අධ්‍යාපනික අවකාශයන් විවර කරන්නට රජරට ගුවන්විදුලිය සිදු කරන මේ විශාල මෙහෙවර ඇත්තටම අපි පසුසුමට ලක් කළ යුතුයි. ඒ නිසා ඒ කටයුත්ත සඳහා දායකත්වය දීමට ලැබීම පිළිබඳව මමත් පෞද්ගලිකව ඇත්තටම සන්තෝෂ වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ඒ සඳහා අවකාශය ලබා දුන් සියලුම දෙනාට රජරට සේවා පාලකතුමා, ඒ වගේම මේකේ නිෂ්පාදකවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. එහෙමනම් දුවේ පුතේ ආයිත් දවසක මේ වගේ වැඩසටහනකින් හම්බ වෙනතුරු ඔබ සියලු දෙනාටම සුභාශිංසනය පතනවා සියලු දෙනාට. ඔව් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රජරට ගුවන්විදුලිය වෙනුවෙන් සිප් සවිය රේඩියෝ තක්සලාවේ දෙවනි කාලච්ඡේදය
පූර්ණය කරපු අපේ කාලේ සිංහල විෂය භාර දිසාපාමොක් තුමන් ඇදුරුතුමන් එතුමන් ගැන සිහිපත් කරනවා නම් පඬරැල්ලාව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරයා විභාග දෙපාර්තමේන්තුවේ උත්තරපත්‍ර පරීක්ෂකවරයෙක් හැටියටත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය සම්පත්දායක ගුරුවරයෙක් හැටියටත් සිංහල විෂය පිළිබඳ ප්‍රවීණ දේශකයෙක් හැටියටත් අපේ ප්‍රදේශයේ ඉතා චිරප්‍රසිද්ධ සුගත් නයනානන්ද ගුරුතුමාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පාඩම අහගෙන ඉන්නකොට මට තේරුණ දෙයක් තමයි අපි සිංහල විෂය සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් වෙන් කළ කාලච්ඡේදයක් වුණාට උසස් පෙළ දරුවන්වත් ස්පර්ශ කරමින් උසස් පෙළ දරුවන්ටත් ඒකේ ප්‍රයෝජනෙ ලැබෙන ආකාරයට පාඩම ඉතා අපූර්වට මෙහෙයවීම පිළිබඳව රජරට ගුවන්විදුලිය නැවත වතාවක් ඔබතුමාට බෙහෙවින් ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන ඔබ වෙත සමීප කිරීමේදී ක්‍රියාකාරී සහාය දක්වමින් නාද ශික්ෂණය කළ ටෙල්කා ශාමලී හිතවති ඒ වගේම මහින්දලාල් විතාන හිතවතා සිහිපත් කරනවා. මේ වැඩසටහන් මාලාවේ සංකල්පධාරියා රජරට සේවයේ වත්මන් පාලකතුමා අතුල විජේසුන්දර මහතා මේ කාර්ය සඳහා අපිව මෙහෙයවමින් දිරිමත් කරනවා. ඉතින් තවත් කාලච්ඡේදයකින් නැවත ඔබ හමු වන තුරු මේ වැඩසටහන නිෂ්පාදනය කරමින් ඔබ වෙත සමීප කළ මම සනත් චන්ද්‍රසේකර ඔබ සෑම දිනාටම නැනසවියෙන් ශක්තිමත් වන යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නට අවසරයි. ආයුබෝවන්.